18 සහ 19 ප්‍රශ්න දෙකම චාලක රසායනය සම්බන්ධයෙන් 2 ධන B ඉතලයක් C යන ප්‍රතික්‍රියාවේ පෙළසෙවීම සඳහා සිදු කරන ලද පරීක්ෂණ දත්තමේ දීලා තියෙනවා. අපෙන් අහනවා පළවෙනි කොට 18 ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ. අපි දැන් Aට සාපේක්ෂ පෙළයි Bට සාපේක්ෂ පෙළ හොයන්න ඕන. බලමු පෙළසෙවීම. ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලියලා පෙළ හොයන්න. පළවන පරීක්ෂණ දෙක වැළුවොත් මේ බලන්න A වල සාන්ද්‍රණය නියතයි. එනිසා අපි A භාවිතා නොකොට බහුවරණයක් නිසා B දත්ත විතරක් ආදේශ කරමු. B වල එක වෙලාවක සාන්ද්‍රණය 0.25 ඊළඟ අවස්ථාවේ 0.5 බිඳුවයි. ඒ දත්ත මෙතන දාමු. ශීඝ්‍රතාව අතර තියෙනවා 1.4. ශීඝ්‍රතාව දත්ත ආදේශ කරමු. 1.4 වැඩි කිරීම 10^5 ඒකක අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ බහුවරණයක් නිසා. ඊළඟට මේ B මේ තියෙන A වල සාන්ද්‍රණය මේ B වල සාන්ද්‍රණය. ඒ නිසා අපි B වල සාන්ද්‍රණය ආදේශ කරන්නේ. එක වෙලාවක සාන්ද්‍රණය 0.25 ඊළඟ 0.5යි 0.25යි ඒකේ y බලය 1 ඊළඟ වෙලාවේදී 5.6යි සාන්ද්‍රණය 0.5 බිඳුවයි දැන් මේ සමීකරණ දෙක බෙදමු. දෙකේ y වෙනි බලය සමානයි 4යි. ඒ නිසා y සමානයි 2යි. ඔබට පේනවා Bට සාපේක්ෂ පෙළ 2යි. දැන් Aට සාපේක්ෂ පෙළ බලමු. අපි මෙතන ගමු A වල සාන්ද්‍රණ වෙනස් වීම. දැන් බලමු Aට සාපේක්ෂ පෙළ හොයන්න දත්ත ආදේශ කිරීම. පරීක්ෂණාංක 2යි පරීක්ෂණාංක 3යි ගමු. පරීක්ෂණාංක 2 ශීඝ්‍රතාව සාන්ද්‍රණය 0.5යි දැන් බලමු මේ සුළු කිරීම කරන්න.
ඔබට පේනවා දැන් ඒට සාපේක්ෂව පෙළ බීට සාපේක්ෂව පෙළ මේ අනුව ප්‍රතික්‍රියාවේ මුළු පෙළ කියලා කියන්නේ x සහ y වල එකතුව. 2 × 1 මුළු පෙළ 3යි. ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ පිළිතුර මේක. ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ. ප්‍රශ්න අංක 18යි 19යි සම්බන්ධව තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නට. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය වන්නේ. අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව යට සාපේක්ෂ පෙළ හා බීට සාපේක්ෂ පෙළ දන්න නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලියලා කේවලාගේ ගණනය කළ ගන්න. බලමු. R සමානයි K A B ඔබ දැක්ක මේ ගණනය කිරීමේදී B වල සාන්ද්‍රණය දෙගුණ කරනකොට පේනනේ ශීඝ්‍රතාව 4 ගුණයක් වෙලා සාන්ද්‍රණය දෙගුණ කිරීමේදී ශීඝ්‍රතාව 4 ගුණයක් වේ නම් B ට සාපේක්ෂව පෙළ 2යි. මෙතන තියෙන්නේ A වල සාන්ද්‍රණය මේක නියත කරගෙන B වල A වල සාන්ද්‍රණය දෙගුණ කිරීමේදී ශීඝ්‍රතාව දෙගුණ වෙලා ඒ කියන්නේ යට සාපේක්ෂ පෙළ 1යි. මේ A හා B ට සාපේක්ෂ පෙළ දන්න නිසා අපිට K ව්‍යුත්පන්න කරන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා දත් ආදේශ කරලා. කොහොමද? K සමානයි ශීඝ්‍රතාව. අපි පළවෙනි එකේ ශීඝ්‍රතාව ගමු. 1.4යි 10⁵. ඒකක ඝන ඩෙසිමීටරට මවුල මිනිත්තුවට බෙදීම A හා B වල සාන්ද්‍රණ A වල සාන්ද්‍රණය 0.15යි B වල සාන්ද්‍රණය 0.25යි के वर्गे දැන් අපිට තියෙන්නේ මේ සුළු කිරීම. එකයි දශම 4 10⁵. දශම 1.5 දශම 2.5 වර්ගය කියලා කියන්නේ 4 එකනේ දශම 2.5 කියන්නේ. ඒක වර්ග වෙනකොට මෙතන 1ට දශම 2.5 4න් 1. ඒක වර්ග වෙනවා. ඒ කියන්නේ 16න් 1. 16 උඩට යනවා. මෙතන ප්‍රකාශනය සුළු කිරීමේදී 140 15 උඩ යටයි 100 වැඩි කරා.
දැන් බලන්න ඒකක මොනවද ඉතුරු වෙන්නේ කියලා. දැන් බලන්න මේ පිළිතුර එන්නේ මිනිත්තු ඍණ 1 කියලා ගත්තම ඒකක. බලන්න මිනිත්තු ඍණ 1 මවුල ඍණ 2 මෙතනයි ඒකක හරි. මේ ශීඝ්‍රතා නියතයේ ඒකක දිහා බැලුවම මේක පෙළ 3 වන ප්‍රතික්‍රියාවක්. ශීඝ්‍රතා නියතයේ ඒකකෙන් ඕනේ මවුල ඍණ 2 dm 6. ඒතර අනිවාර්යයෙන්ම මෙතන උත්තර 5න් උත්තර 2යි වෙන්න ඕනේ. ඒ උත්තර දෙක එක්කෝ අංක 3 එක්කෝ අංක 4. වෙන එකක්වත් පිළිතුරු සම වෙන්න බෑ මොකද ඒකක සාවද්‍ය නිසා. එක්කෝ පිළිතුරු 3 එක්කෝ පිළිතුරු 4. දැන් මේ සුළු කිරීම දිහා බැලුවම 2.5 10 මේකේ 10 තියෙන්නේ. අපිට කේවලාගේ අපිට ඇවිල්ලා තියෙන්නේ 1.5. 2.5 නෙමෙයි. ඒතර මේ උත්තරවල තියෙන්නේ 2.5. ඒ නිසා මේ මිනිත්තු ඍණ 1 කියලා තියෙන්නේ. මේ උත්තරවල තියෙන්නේ මිනිත්තු ඍණ 1 කියලා ආවනම් 2.5 ඍණ 3. නමුත් 1.5 තියෙන්නේ. එතකොට 10 ඍණ 3 ආපු එකේ තියෙන්නේ 2.5 අපිට ඇවිල්ලා තියෙන්නේ 1.5. එමනම් අපි බලන්න ඕන තත්පරයට මේ සුළු කිරීම කරන්න. මේ මිනිත්තුවට තියෙන්නේ මේක තත්පරයට කරන්න අපි මේ 60න් බෙදන්න ඕන. මොකද තත්පර 60 මිනිත්තුවකට සමාන නිසා. දැන් බලන්න k සමානයි 1.5 මෙතන ඒක කියන මිනිත්තු කියන එක මෙහෙම ඒක උඩට ගියාම තමයි මිනිත්තු ඍණ කියලා එන්නේ. දැන් මෙතන එනවා අපි 1.5 10 ඍණ 3 මේක තත්පර ගන්නවා. එතකොට s ඍණ උඩට යනවා. එතකොට මේක සුළු කරන් පස්සේ මේක 60න් බෙදුවම මේක උඩ යනවා මේ බිඳුව. එතකොට ඒක කියනවා මවුල ඍණ 2 dm 6 තත්පරයට මේ අනුව පිළිතුර 2.5 10 ඍණ 5 මේ එකක. ඒ අනුව ඔබේ පිළිතුර 2.5 10 ඍණ 5 මේ එකක තත්පරයට මවුල ඍණ 2 dm 6 තත්පරයට. මේ තියෙන්නේ 2.5 10 ඍණ 5 මවුල ඍණ 2 dm 6 තත්පරයට. උත්තරය 3.
බලමු ප්‍රශ්නාංක 18 19 චාලක රසායනය සම්බන්ධව තිබුණේ ප්‍රශ්නාංක 20. සෙනගඩාංශක 40 සිදුවන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව සලකා. ආරම්භයේදී නාරිජන් ටෙට්‍රොක්සයිඩ් විතරයි මේ කුටීරය තුල තියෙන්නේ. ඒකෙන් 50% විඝටන වෙලා සමතුලිතතාවයට ලැබෙනවා. සමතුලිත අවස්ථාවේදී මුළු පීඩනය 3 පැස්කල්. ඊට පස්සේ අපෙන් අහනවා එම උෂ්ණත්වයේදීම නාරිජන් ඩයොක්සයිඩ් හා ටෙට්‍රොක්සයිඩ් මේ දෙන්නගේ ආංශික පීඩන අනුපාතය 1:4 වන පරිදි මේ නව සමතුලිත අවස්ථාවක් ඇති වුණොත් පද්ධතියේ සමතුලිත පීඩනය කුමක් වෙන්න ඕනද කියලා. බලමු ගාන හදන්න. මුලින්ම අපිට දීලා තියෙනවානේ 50%ක් විඝටන වෙනවායි කියලා. බලමු මේ 50% විඝටන වුණාන් පස්සේ මේ ආංශික පීඩන මේ මුළු පීඩන දීපු නිසා ආංශික පීඩන හොයාගෙන KP වලට යන්න. ඉස්සලම සමතුලිත නියතය හොයාගන්න. ඊට පස්සේ බලමු ඊටු ටික. අපේ තුම ආරම්භයේදී මවල එකක් තිබුණයි කියලා. 50% ඉවත් වී ගියා නම් 0.5යි. මේ පැත්තේ වගේ දෙගුණයක් 1.0යි. මේ අනුව එකෙන් 0.5 කඩනවා මිතුරු වෙන්නේ 0.5යි මේ පැත්තේ. මේ පැත්තේ 1යි. දැන් අපි මුළු මවල සංඛ්‍යා එකතු කරොත් 1.5ක් එනවා. මුළු මවල සංඛ්‍යා 1.5යි. අපි මවල භාගයේ සෑම එකෙක් සංගත කළ මුළු මවල සංඛ්‍යාව 0.5 ධන 1 1.5 දැන් මවල භාගයේ ගමු. මේ මවල භාගයේ මුළු පීඩනය වැඩි කරමු. පැස්කල් 3යි දීලා තියෙන සමතුලිත පීඩනය. මේ අනුව මෙතන යනවා පැස්කල් 1ක්, මෙතන යනවා පැස්කල් 2ක්. දැන් ඔබට පුළුවන් මේ සමතුලිත පද්ධතියේ සමතුලිත නියතය හොයාගන්න. NO2 පීඩනය පැස්කල් 2යි මේක 1යි. KP සමානයි P NO2 වර්ගය බෙදීම P N2O4. මෙතන ආංශික පීඩනය පැස්කල් 2යි. KP වලගේ 4 පැස්කල්. දැන් අපෙන් අහනවා මේ සමතුලිත පද්ධතියේ නාරිජන් ටෙට්‍රොක්සයිඩ් සහ නාරිජන් ඩයොක්සයිඩ් වල යම්කිසි මවල අනුපාතයක් නැත්නම් ආංශික පීඩන අනුපාතයක් දීලා ඒ ආංශික පීඩන අනුපාතයට ගැලපෙන මුළු පීඩනය කීයද කියලා අපි බලමු. අහපු ප්‍රශ්න කොටස නැවත බලන්න. මේ බලන්න. ඔබගෙන් අහනවා නාරිජන් ටෙට්‍රොක්සයිඩ් සහ නාරිජන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩන අනුපාතය 1:4. නාරිජන් ටෙට්‍රොක්සයිඩ් වල ආංශික පීඩනය 1ක් නම් NO2 4ක්. ඒ කියන්නේ මෙයාගේ ආංශික පීඩනය P නම් නාරිජන් ඩයොක්සයිඩ් 4යි P. නාරිජන් ඩයොක්සයිඩ් 4යි P, නාරිජන් ටෙට්‍රොක්සයිඩ් P. එවනම් බලමු මේ අවස්ථාවට යන්න.
බලන්න ආංශික පීඩන අනුපාතය NO2 4p දැන් මේ අලුත් සමතුලිත අවස්ථාව p ට 4p මේ වෙලාවේදී kp සදා ප්‍රකාශනය අපි දන්නවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල RGP ට 4p ඒකේ දෙගුණය kp නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල RGP නේ වර්ගය බෙදීම නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් RGP නේ p අවසානයේ මෙතන යන පිළිතුර 16p ඔබ මීට ඉස්සෙල්ලා KP වලාගේ හෙව්වා බලමු KP වලාගේ කීයද කියලා KP 4 පැස්කල් මේ නිසා මේ 16p සමාන කරන්න KP වලාගේට 4ට මේ තමයි P වලාගේ ඔබගෙන් අහන්නේ මේ වෙලාවේදී සමතුලිත පීඩනය මුළු පද්ධතියේ පීඩනය සමතුලිත පීඩනය කියන්නේ මේ නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේ පීඩන දෙකේ එකතුව ඒක තමයි සමතුලිත පීඩනය කියලා කියන්නේ මේ අනුව 5යි P සමතුලිත පීඩනය පිළිතුර 1.25 පැස්කල් මේ ඒ අවස්ථාවේ පිළිතුර 1.25 එතකොට මේ ආරම්භයේදී තිබුණේ නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් වල විඝටන ප්‍රමාණය 0.5යි කියලා ඒ විඝටන ප්‍රමාණය පාවිච්චි කරලා අපි හෙව්වා සමතුලිත අවස්ථාවේ දෙන්නගේ තියෙන මවුල ප්‍රමාණ ඊට පස්සේ ආංශික පීඩන එමගින් KP සොයාගෙන ඊට පස්සේ මේ ආංශික පීඩන අනුපාතයට ගැලපෙන පරිදි මෙයාගේ පීඩනය P සහ මෙයාගේ පීඩනය 4යි P කියලා ලියලා ඒකට ගැලපෙන KP වලාගේ හොයලා ඒ KP වලාගේ සැලසුවාගත්ත KP සමාන 4ට සමාන කිරීමෙන් අපි දෙන්නගේම ආංශික පීඩන වෙන වෙන සොයාගන්න පුළුවන් සංඝටක දෙකේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් වල සංඝටක දෙකේ ආංශික පීඩන වල එකතුව තමයි සමතුලිත මුළු පීඩනය කියලා කියන්නේ. ඒ අනුව ගණනය කළා වෙනවා 1.25. අය බලමු ඊළඟ ප්‍රශ්නෙට. අකාබනික ලවණයක් X තනුක සල්ෆියුරික් හෝ තනුක HCl මේක තියෙන HCl සමග පිරියම් කරාම යම්කිසි වායුවක් මුක්ත වෙනවා. ඒ කියන වායුව. ඒ මගින් ආම්ලික KMnO4 ද්‍රාවණයක් පොඟවන ලද පෙරහන් කඩදාසියකට ගැටීමට සැලැස්සුවම පෙරහන් කඩදාසිය විවරණ විය. ළමයිනේ ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් විවරණ වෙනවා නම් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ ඔක්සිකාරකයක්. එයා සමග ප්‍රතික්‍රියා කරන්න ඕන ඔක්සිහාරක වායුවක්. ඒ කියන්නේ ආම්ලික පර්මැංගනේට් වල දම්පැහැ විවරණ කිරීමට සමත් වායුන් මොනවාද? අපි උසස් පෙළ ඉගෙන ගන්න. සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඒ වගේ වායුවක් විය යුතුයි. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් මේ පර්මැංගනේට් ද්‍රාවණයේ පැහැ දම් පාට
සල්ෆර් ඩයොක්සයිඩ් H2S මේ වායු දෙකෙන්ම දම් පැහැ විවර වෙනවා. පෙරහන් කඩදාසිය දම් පාටයි. මේ පෙරහන් කඩදාසියට SO2 යවුවම සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පත් වෙනවා. පෙරහන් කඩදාසියේ මැංගනස් සෑදීම නිසා අවර් වෙනවා. අපි පෙරහන් කඩදාසියට H2S යවුවොත් සල්ෆර් හැදෙනවා. නමුත් සල්ෆර් සියුම් අංශු ඝන අංශු තැන්පත් වීම නිසා ඒකේ කහ පාටක් පේන්නේ. පෙරහන් කඩදාසිය දම් පැහැ අවර් වෙනවා. මේ නිසා පෙරහන් කඩදාසිය පාවිච්චි කළා මේ වායු දෙක වෙන් කරගන්න ටිකක් අමාරුයි. අපි ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් අරගෙන SO2 යවුවනම් දම් පැහැ විවරණය වෙලා අපිට පුළුවන් SO2 පහසුවෙන්ම හඳුනා ගන්න. නමුත් H2S යවුවනම් ඒකට වෙනම දම් පැහැ අවරණ වන අතරම කහ පැහැති අවලම්බිතයක් හැදෙන ද්‍රාවණය පුරාම ඒ සල්ෆර්. නමුත් පෙරහන් කඩදාසිය තුළට යවුවන් පස්සේ පෙරහන් කඩදාසිය ගැටීමට සැලසුවන් පස්සේ ඒ වගේ කලින සල්ෆර් සෑදීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. හැබැයි පෙරහන් කඩදාසිය නම් දම් පැහැ විවර වෙනවා. මේ නිසා මේ වායු දෙක හඳුනා ගන්න මේ ප්‍රතිකාරකය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිකාරක ද්‍රාවණයක් වශයෙන් පාවිච්චි කළොත් තමයි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පෙරහන් කඩදාසියක් පාවිච්චි කළොත් මේ වායු දෙක වෙන් කරගන්න ටිකක් අමාරුයි. ඒකයි ප්‍රායෝගික තත්ත්වය. නමුත් මේ වෙලාවේදී මේ පිළිතුරු පහ දිහා බැලුවම තනුක khනිජ අම්ලයක් එකතු කළාම වායු පිටවන අවස්ථාව බලමු. පළවෙනි එකේ බයිකාබනේට්, හතරවෙනි එකේ කාබනේට්. කාබනේට බයිකාබනේට වලින් පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. සල්ෆයිඩ් සල්ෆේට්. සල්ෆේට් වලින් කිසිවක් නැහැ. සල්ෆයිඩ් වලින් සල්ෆර් ඩයොක්සයිඩ්. පස්සේ නයිට්‍රේට්. නයිට්‍රේට් වලින් කිසිවක් නැහැ. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් පිටවන එකම එක ප්‍රභවය තියෙන්නේ සල්ෆයිඩ් විතරයි. අපි මේකේ තවත් අවස්ථා ගත්තොත් ලවණි තනුක khනිජ අම්ලයක් දැම්මම වායු පිට වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී බලන්න. කාබනේට බයිකාබනේට වලින් කාබන් ඩයොක්සයිඩ්. සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ්. තයෝසල්ෆේට් වලින් කලල සල්ෆර් සෑදෙන අතරම SO2. ඒ වගේම නයිට්‍රේට් ලවණ. නයිට්‍රේට් ලවණයෙන් පිටන රතු දුඹුරු වායුවක් නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒක රතු දුඹුරුයි. නයිට්‍රේට ඒ වගේම සල්ෆේට කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. සල්ෆේට නයිට්‍රේට නැහැ. මේ විතරයි. ඒතර අපි මේ ප්‍රශ්න සාකච්ඡා කළේ X කියන ලවණයට තනුක සල්ෆිරික් හෝ තනුක HCl එකතු කළාම වායුවක් පිට වෙනවා. ඒ වායුව ආම්ලික පර්මැංගනේට් පොඟවන ලද පෙරහන් කඩදාසියක ගැටීමට සැලසුවම දම් පැහැ විවරණය වෙනවා. ඒ අනුව මෙය සල්ෆර් ඩයොක්සයිඩ් විය යුතුයි. මේ උත්තරවල දිහා බැලුවම මේ පිළිතුරු දිහා බැලුවම මේ පිළිතුරු පහ දිහා බැලුවම සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙන්නේ එකම එක ලවණයයි තියෙන්නේ. අංක 2 මේවෙන් කාබන් ඩයොක්සයිඩ් 1 සහ 4න් කාබන් ඩයොක්සයිඩ් වල විශේෂත්වයක් නැහැ.
3 සහ 5 කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. මේ අනුව පිළිතුර අංක 2 සල්ෆයිඩයක් විය යුතුයි. බලමු ඊළඟ ප්‍රශ්නේ. සංශුද්ධ ඒ කියන්නේ ළමයි කොපා සංශුද්ධ කිරීම. මේකේ ආරම්භය තියෙන්නේ අසංශුද්ධ කොපා සංශුද්ධ කිරීම. ඒතර අපේ බලාපොරොත්තුව සංශුද්ධ කොපා නිස්සාරණය. ඒ කියන්නේ අසංශුද්ධ කොපා ඝන සාම්පලයකින් සංශුද්ධ කොපා වෙන් කිරීම. ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. දැන් මේකෙදී අසංශුද්ධ කොපා තමයි සාමාන්‍ය ඇනෝඩය වශයෙන් ගන්න. ඔබ අහලා ඇති විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධයෙන් කොපා ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වශයෙන් අරගෙන කොපා සල්ෆේට් ජලීය ද්‍රාවණයක් තුල කොපා ඇනෝඩය වශයෙන් අරගෙන විද්‍යුත් විච්ඡේදනය සිදු කළාම කොපා ඇනෝඩය දිය වෙනවා. කොපා ඇනෝඩය දිය වෙලා යනවා, ඔක්සිකරණය වෙලා යනවා. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ H පහළින් පිටි ලෝහ මොනවද? කොපර්, රෙදි, මර්කරි, රත්රන් මේ වගේ ලෝහ ඇනෝඩයක් වශයෙන් යොදාගෙන එම ලෝහයේම ලවණ ජලීය ද්‍රාවණය අරගෙන විද්‍යුත් විච්ඡේදනය කළොත් ඇනෝඩය දිය වෙනවා. මෙන්න මේ සිද්ධාන්තය පදනම් කරගෙන අපි අසංශුද්ධ කොපර් ලෝහ කූර ඇනෝඩය වශයෙන් අරගෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයක් භාවිතා කරමින් විද්‍යුත් විච්ඡේදනය සිදු කළාම කොපර් ඇනෝඩය දිය වෙනවා කියවනේ. ඒ නිසා කොපර් ලෝහයේ තියෙන කොපර් ජලීය ද්‍රාවණයට එකතු වෙනවා කොපර් ධන දෙක වශයෙන්. මේ නිසා මේකෙදී ඇනෝඩය දිය වෙනවා. ඒකේ සිදුවන ප්‍රතික්‍රියාව බලමු. කොපර් දිය වෙනවා. මේ ඇනෝඩයේ සිදුවන ප්‍රතික්‍රියාව. කැතෝඩයේදී සිද්ධ වෙන්නේ කොපර් ඝන අංශු ලෙස කැතෝඩ පෘෂ්ඨයේ තැන්පත් කරනවා. මේ විදිහට අපිට පුළුවන් අසංශුද්ධ ලෝහය ඇනෝඩය වශයෙන් අරගෙන පුළුවන් තරම් ඇනෝඩය දිය කරමින් ඒ ද්‍රාවණයට එක්වන කොපර් ධන දෙක යන කැතෝඩේ මේ ආකාරයට තැන්පත් කරගන්න. අපිට පුළුවන් මේ ආකාරයට කොපර් ලෝහය සංශුද්ධ කොපර් ලෝහය කැතෝඩයෙන් ලබා ගන්න. මොකද කැතෝඩේ මත කොපර් තැන්පත් වෙන නිසා. දැන් අසංශුද්ධ කොපර් දණ්ඩේ අපි තුන් සක්‍රියතාව ටිකක් වැඩි සිංක් වගේ කෙනෙක් හිටියයි කියලා. සිංක් වගේ ලෝහයක්. සිංක් වගේ ලෝහයක් තිබුණා නම් මොකද වෙන්නේ? ඒක දිය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ ළමයි. ඔබ දන්නවනේ සිංක් කොපර් සල්ෆේට් ද්‍රාවණයට දැම්මම මොකද වෙන්නේ? සිංක් ධන දෙක වෙනවා. කියුප්‍රික් යන කොපර් වෙනවා. මේ තියෙන්නේ අපි ඇනෝඩේ සක්‍රියතාව වැඩි ලෝහයක් අපි උදාහරණයක් හැටියට සිංක් ගත්තොත් මේ බලන්න සිංක් කියුප්‍රික් අයන ද්‍රාවණයකට එකතු කළොත් කියුප්‍රික් අයන කොපර් වෙනවා. සිංක් අයන බවට පත් වෙනවා. එනිසා සක්‍රියතාව වැඩි ලෝහයක් තිබුණත් ඇනෝඩ පෘෂ්ඨයේ මේ වගේ විස්ථාපන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හදිසියෙමත් සක්‍රියතාව කොපරට වඩා අඩු ලෝහයක් තිබුණත් උදාහරණයක් හැටියට අපි හිතමු රිදී කියලා. රිදී තිබුණොත් ඔබ දන්නවනේ සක්‍රියතාව අඩු ලෝහයකට බෑනේ සක්‍රියතාව වැඩි ලෝහයක ජලීය ද්‍රාවණයක් විස්ථාපනය කරන්න. ඒ නිසා මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එනිසා මේ
විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී හදිසියෙන්වත් කොපවලට වඩා සක්‍රියතාව වැඩි ලෝහයක් තිබුණොත් ඒක දිය වෙලා යනවා. සක්‍රියතාව අඩු ලෝහයක් තිබුණොත් ඒක ඉතුරු වෙනවා. අපි බලමු මේකේ පිළිතුරු. මෙතන අසංශුද්ධ ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස ක්‍රියා කරනවා. B ඇනෝඩය ලෙස ක්‍රියා කිරීම. දකුණු පැත්තේ B ඉලෙක්ට්‍රෝඩය. ඒක නිවැරදි. ඒ වල ස්කන්ධය වැඩිවීම. ඔබ දැක්කනේ B අසංශුද්ධ ඇනෝඩයනේ දියුනේ. ඒ නිසා ඒහි ස්කන්ධය වැඩි වේ කියන කතාව ඒ වල ස්කන්ධය වැඩි වේ. ඒ වල ස්කන්ධය වැඩි වේ කියන්නේ කැතෝඩේනේ. කැතෝඩේ තැම්පත් වෙනවානේ. එතකොට කැතෝඩේ මත කොප තැම්පත් වෙන ඔබ දැක්ක වෙතියි. එතකොට ඒ වල ස්කන්ධය වැඩි වෙනවා. ඒක හරි. B හි මිශ්‍ර වී ඇති වෙනත් ලෝහද අයනීකරණය විය හැකිය. ඔව්. ඒ කිව්වේ සක්‍රියතාව වැඩි ලෝහයක් තිබුණොත් ඒක අයනීකරණය වෙනවා. සින්ක් වගේ එකක් තිබුණොත්. ඒ වගේම B ස්කන්ධය වැඩි වේ. ඔබ දන්නවනේ B කියන ඇනෝඩේනේ. ඇනෝඩේ ෂේ වෙනවානේ. ඒත් එයාගේ ස්කන්ධය වැඩි වීමක් අපේක්ෂා කරන්න බෑ නේද? ඒ වගේම B හි මිශ්‍ර වී ඇති සමහර ලෝහ ද්‍රාවණගත නොවී පැවතිය හැකිය. ඔව් කොපවලට සක්‍රියතාව අඩු ලෝහයක් තිබුණොත් මේ තියෙන රෙදි ද්‍රාවණගත නොවෙන්න පුළුවන්. මේ අනුව අපිට පිළිගත නොහැකි පිළිතුර අංක 4. ඒ කියන්නේ B හි ස්කන්ධය වැඩි වේ කියන එක. ඒක තමයි සාවද්‍ය ප්‍රකාශය. මේ තමයි කොප නිස්සාරණ ක්‍රමය. අසංශුද්ධ කොප ලෝහය නිස්සාරණ කරන මේ ක්‍රමයකින් මේ විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ පාඩමේ එක්තරා කොටසක්. බලමු ඊළඟ ප්‍රශ්නය. නයිට්‍රෝකරණය. නයිට්‍රෝකරණය ශීඝ්‍රතාව. අපි දන්නවා බෙන්සින් නයිට්‍රෝකරණයේදී බෙන්සින් වලයට පහර දෙන්නේ නයිට්‍රෝනියම් අයනය NO2 ධන අයනය. බෙන්සින් වලේ ඉහළ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා. ඒ නිසා NO2 කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක්. NO2 ධන කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක්. නයිට්‍රෝනියම් අයනය. එතකොට බෙන්සින් වලේ ඉහළ ඉලෙක්ට්‍රෝන ඝනත්වය නිසා ඉලෙක්ට්‍රෝෆයිලයක් තමයි ඒකට ආදේශ වෙන්නේ. ඒ නිසා බෙන්සින් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා තමයි ඉලෙක්ට්‍රෝපිලික ආදේශ. එතකොට මේ ඉලෙක්ට්‍රෝපිලික ආදේශනයේදී බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝපිලික ආදේශනය වඩා පහසු වෙනවා. දැන් බලමු සාමාන්‍යයෙන් බෙන්සින් නයිට්‍රෝකරණයේදී නයිට්‍රෝකරණ ශීඝ්‍රතාවක් තියෙනවානේ. යම් කිසි වේගයකින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. නමුත් බෙන්සින් වලයට බැඳී ඇති යම් කාණ්ඩයක් මගින් බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා නම් ඒ නයිට්‍රෝකරණ වේගය බෙන්සින් නයිට්‍රෝකරණ වේගයට වඩා වැඩි වෙනවා. දැන් උදාහරණයක් හැටියට මෙතන බෙන්සින් වලය සක්‍රිය කරන OH කාණ්ඩය. බෙන්සින් වලය දෙසට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. O මත ඇති එක සැර යුග්ම. ඒ වගේම මෙතිල් කාණ්ඩයෙන් බෙන්සින් වලය දෙසට ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. දැන් මේ දෙන්නම බෙන්සින් වලය සක්‍රිය කරනවා. දැන් මෙතෙන්දී අපි දැනගත යුතුයි වඩා වැඩියෙන් බෙන්සින් වලය සක්‍රිය කරන්නේ කවුද? බෙන්සින් වලය වැඩියෙන්ම සක්‍රිය කරන්නේ ඇල්කිල් කාණ්ඩයට වඩා OH කාණ්ඩය. එතකොට බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වන්නේ මෙතිල් වලට වඩා OH කාණ්ඩේ. ඒ නිසා නයිට්‍රෝකරණ වේගය ගත්තොත් D ට වඩා වැඩි B. D ට වඩා B වැඩි. මේ අනුව D ට වඩා B වැඩි. නයිට්‍රෝකරණ වේගය D ට වඩා වැඩි B. දැන් අපි බලමු ඊළඟ අවස්ථා දෙක. ළමයිනේ
BR කියන්නේ ඇරිල් හෙලයිඩ්. BR සම්බන්ධ බෙන්සින් අපි හඳුනන්නේ ඇරිල් හෙලයිඩ් කියලා. මේ ඇරිල් හෙලයිඩ් බෙන්සින් වලේ වික්‍රිය කරනවා. සක්‍රිය නෙමෙයි වික්‍රිය. හැබැයි වික්‍රිය කරන්නේ මද වශයෙන් අල්ප වශයෙන්. කාබොක්සිලික් ඛණ්ඩ බෙන්සින් වලේ බෙහෙවින්ම වික්‍රිය කරනවා. හේතුව මේ බලන්න බෙන්සින් වලේට කාබන් සම්බන්ධලා තියෙන. ඒ කාබන්ට පිටතට සම්බන්ධලා තියෙන කාබන්ට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි එක්කෙනෙක්. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඉවතර අදිනවා. ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා කියලා. මේ නිසා කාබන් මත ධන ද්‍රව්‍යතාව නිසා මුළු බෙන්සින් වලේ තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉවතර අදිනවා. ඒ නිසා බෙන්සින් වලේ වික්‍රිය වෙනවා. කාබොක්සිලික් බෙහෙවින්ම වික්‍රිය කරනවා. මේවා ඇරිල් හෙලයිඩ් අල්ප වශයෙන් වික්‍රිය කරන්නේ. එතකොට මේ වික්‍රියකාරී කාණ්ඩ මේවා. බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය බෙහෙවින්ම අඩු කරන්නේ කාබොක්සිලික් කාණ්ඩය. ඒ නිසා බෙන්සින් වලේ අල්ප වශයෙන් වික්‍රිය කරන්නේ බ්‍රෝමෝ කාණ්ඩයෙන්, බෙහෙවින්ම වික්‍රිය කරන්නේ කාබොක්සිලික් කාණ්ඩයෙන්. මේ අනුව නයිට්‍රෝකරණය ගත්තොත් නයිට්‍රෝකරණ වේගය අඩුම ඉලෙක්ට්‍රෝන ඝනත්වය බෙන්සින් වලේ අඩුම එක්කෙනා C. ඒ නිසා නයිට්‍රෝකරණ වේගය මේ අවස්ථා දෙකටම වඩා අඩුයි A. ඒටත් වඩා අඩුයි C. බෙහෙවින්ම වලේ වික්‍රිය කරන එක. මේ අනවා B ට වඩා D අඩුයි, ඊට වඩා A අඩුයි, ඊට වඩා C අඩුයි. අපි බලමු මේකේ මේ තියෙන්නේ වලය සක්‍රිය OH NH2 NHR NR2 මේ ෆීනෝල ඇනලීන් ද්විතීයික ඇමින තෘතීයික ඇමින බෙන්සින් වලට සම්බන්ධ වෙච්ච ප්‍රබල සක්‍රිය මේ මද වශයෙන් OCH3 OCO3 මේ ඒමයිඩ මේ අල්ප සක්‍රිය ඇල්කිල් කාණ්ඩ සහ බෙන්සින් වල වික්‍රිය ප්‍රබල වික්‍රිය CCl3 නැත්නම් නයිට්‍රෝ බෙන්සින් මද වශයෙන් කාබොක්සිලික් ඇල්ඩිහයිඩ් කීටෝන එස්ටර අල්ප වික්‍රිය ඇරිල් හෙලයිඩ්. දැන් ඔබට තියෙන ඕනම අවස්ථාවක මේකේ බෙහෙවින්ම සක්‍රිය වනවද අල්ප සක්‍රිය වනවද කියලා. එතකොට අපි COOH එක මද වශයෙන් වික්‍රිය. එතකොට ඔබට දී ඇති ප්‍රශ්නේ මේ තියෙන්නේ කාබොක්සිලික් BR. ඒව තමයි වික්‍රිය සක්‍රිය වෙන්නේ මෙතිල් සහ OH. එතකොට මේ ලිස්ට් එක අනුව දැන් ඔබට දීපු වගුව අනුව ඔබගේ පිළිතුර වෙන්න ඕනේ වඩාත්ම ලේසියෙන්ම B ඊට වඩා අඩුයි D ඊට වඩා අඩුයි A අඩුම C. මේක තමයි මේ වගේ සංයෝග කීපයක් නයිට්‍රෝකරණය වෙන්න පුළුවන්. ඊගාවට අපිට ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන් නයිට්‍රෝකරණය වෙනකොට. ඉතින් ඔය ඕනම වෙලාවක ඔය සක්‍රීය වික්‍රීය කාරක ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒවයි සාපේක්ෂ හැකියාවන් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. එච්චරයි. අපි බලමු ඊළඟ බහුවරය. මේ බලන්න යකඩ මල බැඳීමේදී සිදුවන ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියා. මේ ප්‍රතික්‍රියා මොකක් වුණත් අපිට E0 වලගේ තමයි වැදගත් වෙන්නේ. E0 සම්මත ඔක්සිහරණ විභවය. මේ තමයි සම්මත ඔක්සිහරණ විභවය ශූන්‍ය වන අවස්ථාව. H ධන H2
මෙතන තමයි බිඳුවයි බිඳුවයි. වෝල්ට්. H ඉහළින් තමයි ඉහළ ඍණාගයන් තියෙන්නේ. ඍණ 0.44. යකඩ ධන 2 යකඩ බවට පත් වෙනවා. ඊගාට මෙතන H ධන හා H2 අතර සම්බන්ධය ඔක්සිහරණය. මේකේ ඔක්සිහරණ විභවය ධනාගයක් 1.23. 1.23. දැන් මේ වගේ වෙලාවක ලේසිම ක්‍රමය තමයි මුළු කෝෂයේම විද්‍යුත්ගාමක බලය කියන්නේ මේ දෙක අතර වෙනස සෙවීම. ඒතර මෙතනලා මෙතෙන්ට තියෙනවා උඩට මෙතනලා මෙතෙන්ට තියෙන 0.44. මෙතනලා මෙතෙන්ට තියෙන 1.23ක්. මෙයාට මුළු වෙනස ගත්තොත් එනවා 1.23 ධන 0.44. 1.67. මේක තමයි මුළු වෙනස. ඉතින් ඔබට කෝෂයේ විද්‍යුත්ගාමක බලය හැවුවොත් මේ වගේ 1.67කට යන්න පුළුවන් තත්පර ගානකින් මේ විදිහට නිර්මාණය කළාම. නැත්තම් මේකට තව තියෙන ක්‍රමයක් මෙන්න මේ විදිහට. ඔබ දන්නවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය E0 සෙල් E0 RHS ඍණ E0 LHS දකුණු පැත්තේ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩය වම් පැත්තේ තියෙන ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය නිතරම ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය තියෙන්නේ මේකේ පහළින්. ඔක්සිහරණය වෙන්නේ විදුලි සංශ්ලේෂණයේ පහළින් ඉන්න එකනා. ඔක්සිහරණය වෙන්නේ විදුලි සංශ්ලේෂණයේ පහළින් ඉන්න එකනා 1.23 මේ ප්‍රතික්‍රියාව හරණ විභවය ඔක්සිහරණ විභවය වැඩි එක්කෙනා හරණය වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට ආදේශ කරන 1.23 ඔක්සිකරණය වෙන්නේ ශ්‍රේණිය උඩින් ඉන්න එකනා. මේ අනුව 1.67 නියම ක්‍රමයට. නමුත් හදිසියෙන් අපිට කෙටි ක්‍රමයකින් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. වෙනස සැලකීමෙන් තත්පර ගානකදී මේ පිළිතුරට යා හැකියි. ඒ නිසා මේකේ පිළිතුර 1.67යි. බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 25 ඔබට තියෙනවා ZX 2y සම්බන්ධ සමතුලිතතා පද්ධතිය. ආරම්භයේදී Z මාල 5ක් ඇතුළු කළා සමතුලිත අවස්ථාවට එළඹුණාම මෙන්න මුළු පීඩනය දීලා තියෙන 12යි වැඩි කිරීම 10 5 කියලා. ළමයි ඒ සමතුලිත පීඩනය. ඒ සමතුලිත අවස්ථාවේදී x වල ආංශික පීඩනය දීලා තියෙන 3 වැඩි කිරීම 10 5. පද්ධතියේ සමතුලිතතා නියතයේ කේසි අහන්නේ. මේ සමතුලිතතාව පටන් ගන්න Z වලින්.
එතකොට සමතුලිතතාවය තමයි x සහ y හැදෙන්නේ. ඔබට පේනවා මේ සමතුලිත පද්ධතියේ x වල ආංශික පීඩන දීලා තියෙනවා. ළමයි මේ සමතුලිතතාවයට ලැබෙනකොට x මවුල a හැදුනා නම් y හැදෙන මවුල 2යි a. ඒ කියන්නේ x වල මවුල a නම් y වල මවුල 2යි a. x මගින් ඇති කරපු ආංශික පීඩනය යම් මගයක් වේද y වලින් ඇති කරන ආංශික පීඩනය ඒ වගේ දෙගුණයක් විය යුතුයි. මේ අනුව මේකේ x ආංශික පීඩනය දීලා තියෙන 3 වැඩි කිරීම 10 5. එමනම් y වල ආංශික පීඩනය වගේ දෙගුණයක් 6 වැඩි කිරීම 10 5. එමනම් y වල x වල ආංශික පීඩන වල එකතුවෙන් අපි මුළු පද්ධතියේ සමතුලිත පීඩනය 12 වැඩි කිරීම 10 5. ඒකෙන් මේ දෙන්නගේ ආංශික පීඩන අඩු කළාම z වල ආංශික පීඩන නම් මේ සමතුලිත පද්ධතිය. බලමු ඒක ගණනය කළා ගන්න. අපි හිතමු ආරම්භයේදී මවුල 5යි තිබුණේ. මේ මවුල 5න් සිම්පල් x මවුල ප්‍රමාණය මේ පැත්තට යනවා. ස්ථගිත එකට 1x මේකේ ස්ථගිත එකට 2යි 2x මේකේ එකට 2යි x ට 2x. දැන් මේ තමයි සමතුලිත විට. මේ ආරම්භක මේ වෙනස් වන මේ සමතුලිත විට. ඔබට මේ ගානේ දීලා තියෙනවා සමතුලිත අවස්ථාවේදී දකුණු පැත්තේ x සංඝටකයක ආංශික පීඩනය බලමු. x වල ආංශික පීඩනය 3 වැඩි කිරීම 10 5යි. එතකොට x වල ආංශික පීඩන දන්නවා නම් y වල ආංශික පීඩන ඒ වගේ දෙගුණයක්. මේ පද්ධතියේ පරිමාව නිශ්චිතයි වායු දෙකටම. උෂ්ණත්වය නියතයි වායු දෙකටම. V හා T නියතයි. එනම් PV සමාන nRT සමීකරණය. PV සමාන nRT සමීකරණය V හා T නියත නිසා P සමානුපාතකයි මවුල සංඛ්‍යාව. මවුල සංඛ්‍යාව සමාන ආංශික පීඩන සමානයි. මවුල සංඛ්‍යාව දෙගුණයක් නම් ආංශික පීඩන දෙගුණයක් වෙනවා. මේ අනුව මෙයාගේ ආංශික පීඩනය මෙයාගේ ආංශික පීඩනය අතර අනුපාතය මේ පෙන්නද x 2x. x වල ආංශික පීඩනය 3 10 5. එනම් y වල ආංශික පීඩනය වගේ දෙගුණයක්. ඒ දෙන්නගේ ආංශික පීඩන වල එකතුව 6යි 3යි 9යි. 9 වැඩි කරන 10 5. මේ මුළු පද්ධතියේ සමතුලිත පීඩනය දීලා තියෙනවා 12 වැඩි කිරීම 10 5 කියලා. මේ අනුව සමතුලිත පීඩනය 12 10 5න් මේ 9 වැඩි කිරීම 10 5 මේ දෙන්නගේ ආංශික පීඩන වල එකතුව අඩු කරා. 12න් මෙතන 9ක් අඩු නාම අපිට Z වල ආංශික පීඩනය. දැන් අපිට පුළුවන් මේ සමතුලිත පද්ධතියේ KP ඉතා පහසුවෙන්ම ගණනය කරන්න. බලමු KP හොයන්න. මේ වෙලාවේදී PX PZ PX PZ වල ආංශික පීඩන දෙන්නගෙම සමානයි. මේ කැපිලා යනවා.
මේ නිසා py වල වර්ගය විතරයි 6 වැඩි කිරීම 10 5 වර්ගය මේ තමයි KP වලගේ ඔබගේ මේ සමතුලිත පද්ධතිය අහන්නේ KC එතකොට KP සමානයි KC RT delta n දාලා අපි මේ සුළු කිරීම කරමු delta n කියන්නේ ප්‍රතිඵල වායමය ප්‍රතිඵල ස්ථෛර්විතික සංගුණකයන්ගේ එකතුවෙන් 2යි 1යි 3 එකතුවෙන් අඩු කරන්න ඕන එකතුවෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියක ස්ථෛර්විතික සංගුණක මෙතන එක තියෙන මේ අනුව අංක 2 දැන් අපි මේකට ආදේශ කිරීම කරමු අපි මේ සමතුලිත පද්ධතියේ KP වලගේ අසයාගෙන අවසන් 30 වැඩි කිරීම 10 10 RT බලමු මේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය මේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය 208යි මේ තියෙන්නේ 208ට ගැලපෙන T සහ R ගුණිතේ අගේ දීලා තියෙන 4 වැඩි කිරීම 10 3 අපි ඒක අතෙන්ට පාවිච්චි කරමු KP සමානයි KP සමානයි KC RT delta n එකේ මේක ආවේ මේ විදිහටනේ එතකොට RT වෙනකොට මේක පාවිච්චි කරනවා 4 වැඩි කිරීම 10 3 RT කියන්නේ 4 වැඩි කිරීම 10 3 KP කියන්නේ 36 10 10 දැන් බලමු සුළු කිරීම මෙතන KC වල ඒකක SI ඒකක ඝන මීටරයට මවුල සාන්ද්‍රණ එතකොට මේකේ ස්ථෛර්විතික සංගුණකය 2 කියලා ආවේ එතකොට ඝන මීටරයට මවුල කියන ඒකක එන්න ඕන මේ තියෙන මේ එකක මේක කැපිලා යනවා ස්ථෛර්විතික අංක 2 එන්නේ දකුණු පැත්තේ එතකොට මෙතන ඒකක දෙක කැපිලා ගියාම මෙතන ඒකකේ වර්ගය වෙන්න ඕන. ඒතර ඝන මීටරට මවුල වර්ගය. මේ අනුව ඒකක දැන් බලමු සුළු කිරීම කරා. 4 වර්ගය 16යි 36 16 මෙතන 3 වර්ගය 10 6යි එතකොට 10 10 එන්නේ මෙතන 10 3 වර්ගය 10 6යි ඉතින් 10 4ක් උඩ ඉතර වෙනවා මෙතන සුළු කරාම 36 බෙදීම 16 4ක් 4යි 4ක් 9යි
2.2 2.2 10 4 අපි දැන් බලන්න ඕන පිළිතුරු මේකට ගැලපෙන විදිහට තියනවද කියලා 2.25 10 4 2.25 10 4 මූල වර්ගයේ dm මූල වර්ගයේ m ඍණ 6 මෙතන ඒකකේ ආවේ මූල වර්ගය m ඍණ 6 මූල වර්ගය m ඍණ 6 මූල වර්ගය m ඍණ 6 2.25 10 4 මෙතෙන් මෙයano අපේ පිළිතුර 2.25 10 4 උත්තරය අංක 2